ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. අපේ ජීවිතේ දවසින් දවස කිවල යනවා. අපි වයසට යනවා. නොයෙකුත් ලෙඩ රෝග, නොයෙකුත් අසනීප අපේ ශරීරයට එනවා. අපි ලෙඩ වෙනවා. ඉතින් මේ විදිහට මේ අපේ කය මේ විදිහට අස්තිර වෙලා යද්දී සමහරවල් අපිට ජීවිතේ ගැන දුකක් ඇති වෙනවා. ඉතින් මේ දුක කලකිරීම ජීවිතේට එද්දී අපි හිතන්න පුළුවන් නම් මේ දුක කලකිරීම අපි මේ විඳින්නේ පළවෙනි වතාවට නෙවෙයි. සංසාර ගමනේ ගෙවාගෙන එද්දී අපි අප්‍රමාණ වාරයක් මේ විදිහට දුක් විඳලා ඇති. ඒ දුකින් නිදහස් වෙන්න අපි කවදාවත් උත්සාහ නොකරන්නට ඇති. ඒකයි අපි මේ විදිහට මේ සංසාර ගමනේ කෙලවරක් හොයාගන්න බැරිව මේ තරම් දුරක් ඇවිත් තියෙන්නේ. තව දුරටත් මේ දුක් විඳගෙන මේ ගමන යනවද? එහෙම නැත්නම් මේ දුකින් නිදහස් වෙන්න මාර්ගයක් හොයාගන්නවද? ඒ දුකින් නිදහස් වෙන්න මාර්ගේ පින්වන්ත කල්යාණ මිත්‍රයන් වහන්සේලා මේ යුගයේ අපිට කියලා දෙනවා. ඒ වාසනාව අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඔබට මේ වාසනාවෙන් ඔබට මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට උපකාර කරන්නයි ශ්‍රොතා රූපවාහිනී මැදේ කල්යාණ මිත්‍රය විදිහට මේ දහම් මැස 15 මේ සොඳුරු සදහම් කතිකාවත ඔබ වෙත අරන් එන්නේ. දැන් අපි අද දවසේ මෙලෙසින් 9 වන වැඩසටහනත් සමගින් තමයි එකතු වෙන්නේ. ඉතින් දැන් අපි පහුගිය වැඩසටහන 8ක් පුරාවටම ඔබට මේ සම්මා දිට්ඨියට එන්නේ කොහොමද? දහම තුලින් ජීවිතය දකින්න උපකාරී වන උතුම් දහම් කාරණාවන් අපි ඔබට කියලා දුන්න බෙනුත් ස්වාමින් වහන්සේ සමගින් සාකච්ඡා කරමින් ඉතින් අද දවසේදීත් අපේ ස්වාමින් වහන්සේ වැඩම කළා. ඔබ කෙරේ අනුකම්පාවෙන්ම ස්වාමින් වහන්සේ පළමු කොට අපි බොහෝම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාන්තු සාදු සාදු. අද දහම්මැස 15 වැඩසටහනේ පැතිබර දායකත්වයන් එකතු කරන්නේ එංගලන්තයේ පදිංචි ඩේලියා, රජිත්, ප්‍රේමා, කරුණා බස්නායක, කමනිකා, දීපා, පී රුද්‍රසිංහම්, එවැගේම වරුණි රත්තිදේනිය සහ සරන් රෝස් මිනිබිරිය. ඒ පින්වන්ත පිරිසයි දායකත්වයන් එක් කරන්නේ. ඉතින් පින්වන්ත ඔබටත් පුළුවන් මේ විදිහටම පැතිබර දායකත්වයන් එක් කරන්න වැඩසටහන් වෙනුවෙන් කතා කරන්න මේ දුරකථන අංකයට ඔබටත් වැඩිදුර විස්තර දැනගන්නට 071 232 88 87ට 071 232 88 87ට කතා කරලා ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්. අද දවසේදී මේ සොඳුරු සදහම් කතිකාවත ඔබ වෙත ගෙනෙන්න ඒ පින්වන්ත පිරිස දායකත්වයන් එකතු කරනවා. ඉතින් ඔබටත් අවස්ථාව තිබෙනවා ඉදිරි දිනක දායකත්වයන් ලබා දෙන්නත්. කතා කරන්න ගැන විස්තර දැනගන්න මේ දුරකථන අංකයට 071 232 88 87ට. එදිනේ මතක් කිරීමත් එක්ක අද දවසේ අපි සූදානම් වැඩසටහනට ප්‍රවේශ වෙන්න. පින්වත් ස්වාමීන් වහන්සේ අපි පහුගිය වැඩසටහනේදී සාකච්ඡා කරේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ කිංසුකෝම සූත්‍රයත් එක්ක පින්වත් ස්වාමීන් වහන්සේ මේ සම්මා දිට්ඨියට ලැබෙන්නේ කොහොමද? ඒතුළු පින්වත් ස්වාමීන් වහන්සේ මේ කියන්නේ උත්මයන් වහන්සේලා මේ සම්මා දිට්ඨිය පිළිබඳව ඒ කියන්නේ සම්මා දිට්ඨිය දකින්නට විමසපු ආකාරය පිළිබඳව ස්වාමීන් වහන්සේ අපිට ආකාර කිහිපයක්ම දකින්න ලැබුණා ස්වාමීන් වහන්සේ. ඒත් එක්ක පින්වත් ස්වාමීන් වහන්සේ අපි හිතුවා දවසේ මේ අපි වැඩසටහන් ප්‍රවේශ වෙන්න සාකච්ඡාවට ප්‍රවේශ වෙන ඔබ වහන්සේගෙන් අහන්න ඕනේ කියලා ස්වාමීන් වහන්සේ මේ ස්පර්ශ ආයතන මුල් කරගෙන කොහොමද පින්වත් ස්වාමීන් වහන්සේ මේ සම්මා දිට්ඨිය විමසා බලන්නේ කියන කාරණාව අපි සාකච්ඡා කරමින් අද වැඩසටහනට ප්‍රවේශ වෙන්න ස්වාමීන් වහන්සේ අවසරයි. නමෝ බුද්ධාය. පළමුව මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස එව නැත්නම් ජීවිතේ නිවැරදිව දැකීම පිණිස අපට උපකාරී වන බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළ ධර්මයන් අපි මේ දහම් සාකච්ඡාවේදී සාකච්ඡා කරන්නේ. එහෙමයි. ගිය වතාවේ බොහෝම ලස්සන දේශනාවක් අපි කතා කළා කිංසුකෝපම සූත්‍රය. එහෙමයි. සරලව කියනවා නම් කෑල ගහේ උපමාව තියෙන දේශනාව. එහෙමයි. ඒ දේශනාව ඉගෙන ගන්නකොට අපට තේරුම් ගන්න ලැබුණා සම්මා දිට්ඨිය උපදවා ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ධර්මයන් මුල් කරගෙන එක එක උත්තමයෝ මෙනෙහි කරලා තියෙන්නේ එක එක විදිහට. එහෙමයි සන්නස.
එතකොටනේ අර ඒ නිසානේ අර භික්ෂුව දැන් කෙසකෝපම සූත්‍රයේට පසුබිම් වෙන ඒ භික්ෂුව එක එක ස්වාමීන් වහන්සේලා ළඟට ගිහිල්ලා විමසවවනේ පින්වතුනි ස්වාමීනි මේ දැක්ම හරියට හදාගන්න මං කොහොමද හිතන්න ඕන කියලා. එහෙම සන්නස. එතකොට ඒකේ තිබුණ පළවෙනි ආකාරය තමයි. ඒ කියන්නේ මේ භික්ෂුවට අර භික්ෂුන් වහන්සේලා කියලා දුන්න ආකාරය ආයෂ්මතුනි ඔකට කරන්න තියෙන්නේ ස්පර්ශ ආයතන හයේ හට ගැනීමත් නැතිවීමත් පිළිබඳව යථාර්ථය දකින්න ඕන කිව්වා. එහෙම සන්නස. යථා භූතම් පජානාති. ඒක ඇත්ත ඇති හැටියෙන් දකින්න ඕන කිව්වා. ඒ ඇත්ත ඇති හැටියෙන් දැකීම සම්මා දිට්ඨිය ඇති කරගන්නට උපකාරී වෙනවා. එතකොට මේ ස්පර්ශ ආයතන කියලා කියන්නේ මොනවද? අද අපි විස්තර කරගන්න බලාපොරොත්තු වෙන්නේ ස්පර්ශ ආයතන පිළිබඳව කොහොමද ඇත්ත ඇති හැටියෙන් දකින්නේ. එහෙම සන්නස. ස්පර්ශ ආයතන කියලා කිව්වේ ලක්ෂණ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ස්පර්ශ ආයතන 6යි. එහෙමයි. ඒ තමයි ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. එහෙමයි සන්නස. මේ තමයි ස්පර්ශ ආයතන. මේ ස්පර්ශ ආයතන අපි දැන් හරියට දකින්න හැටි නෙමෙයි ඉගෙන ගන්න යන්නේ. එහෙම සන්නස. අපි කල්පනා කරමු කොහොමද මේ ස්පර්ශ ආයතන වැරදියට දකින්නේ කියන එක. දැන් මේ ලෝකෙ ගත්තොත් අපි හැමදෙනාම පරිහරණය කරන මේ ආයතන ටිකනේ. එහෙම සන්නස. බුදුරජාණන් වහන්සේ ධාතු විභංග සූත්‍රයේදී දේශනා කරනවා ලක්ෂාන් මේ ජීවිතය කියන එක දකින්න ඕන කියනවා මේ ධාතු 6ක් විදිහට. අපි ජීවිතය කියන එක එක අයුරින් දකිනවනේ. අපි ඉගෙන ගන්න ඒවට අනුරූපව අපි ජීවිතය එක එක විදිහට දකිනවා. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ජීවිතය කියන එක නුවණින් දකින කෙනෙකුට ජීවිතයේ දෙස බලන්න හොඳ ක්‍රමයක් කියනවා ධාතු 6ක් විදිහට. ඒ ධාතු 6 තමයි ඒකේ කියනවා මේ 6 ආකාර ධාතු මොනවද? චක්කු ධාතු. ඇස නම් වූ ස්වභාවය. මේ ජීවිතය කියලා කියන්නේ ඇහැ කියලා ස්වභාවයක් තියෙනවා. කන කියලා ස්වභාවයක් තියෙනවා. නාසය කියලා ස්වභාවයක් තියෙනවා. දිව කියලා ස්වභාවයක් තියෙනවා. කය කියලා ස්වභාවයක් තියෙනවා. මනස කියලා ස්වභාවයක් තියෙනවා. දැන් ජීවිතේ ගත්ත ලක්ෂණ ඔයින් එහා ගන්නෑ. එහෙම සන්නස. ওই ටික තමයි අපි හැමදෙනාම මේ පරිහරණය කරන්නේ. එහෙමයි. ඕකත් එක්ක තමයි සම්පූර්ණ මේ කාලේ ගත වෙලා යන්නේ. ඒතර කාලේ ගත වෙලා යන මේ ඇස කන නාසය දිවකය මනස ගැන බොහෝ දෙනෙක් හිතන්නේ මේ ඇස කියලා කියන්නේ තමන්ගේ එකක් කියලා. මේ කන නාසය දිවකය මනස තමන්ගේ කියලා. ආන්න වැරදි විදිහට දැකීම. එතකොට අපිට තේරෙනවා මේ ලෝකේ වැඩිම පිරිසක් ඉන්නේ වැරදි විදිහට දකින තැන. එහෙමයි. හැමෝම එහෙමනේ බහුතරයක් බොහෝ දෙනෙක් ගත්තොත් එහෙමනේ හිතන්නේ. එහෙමයි. මේ ආයතන 6 තමන්ගේ මේක මගේ කියලා හිතනවා. ඊළඟට මෙව්වකින් මට උපද්දලා දෙන්නේ සැප කියලා හිතනවා. ඊළඟට මේ දේවල් මේ ඇස කන නාසය දිවකය මනස කියන එක මට ඕන විදිහට මට තියාගන්න පුළුවන් කියලා මෙහෙම හිතනවා. නමුත් මේ ස්පර්ශ ආයතන කියන එක ගැන බුදුරජාණන් වහන්සේ මේ ආයතන 6 ගැන ලක්ෂණ කරපු දේශනා අප්‍රමාණයි. අපි ගත්තොත් එහෙම සලායතන සංයුක්තය කියලා මේ ආයතන පිළිබඳව වෙනම සංයුක්තයක් තියෙනවා. ඉතින් මේ සංයුක්තේ නොඒක ආකාර වලින් මේ ඇස කන නාසය දිවකය මනසට අර්ථකථන බුදුරජාණන් වහන්සේ දෙනවා. ඒ හැම අර්ථකථනයක් ඔස්සේම කෙනෙකුට මේ ආයතන 6 විමසන්න පුළුවන්. මේ ස්පර්ශ ආයතන 6 ස්වභාවය. එතකොට භික්ෂුවක් විමසනවා හරියට සම්මා දිට්ඨිය ඇති වෙන්න විමසන්න ඕන එක ක්‍රමයක්. මේ ඇස කන නාසය දිවකය මනස ආත්මයකින් තොර දේවල්. මම මගේ ආත්මය කියලා ගන්න බැරි දේවල් කියලා විමසනවා. ආන්න ඒක එක ක්‍රමයක්. ඊළඟට විමසනවා මේ ආයතන 6 හේතු හින්දා හටගෙන තියෙන්නේ. ඒ හේතුඵල ක්‍රියාවලිය. ඒකත් ආයතන 6 ගැන විමසන්න තව ක්‍රමයක්. ඊළඟට ලක්ෂණ සිහි කරන්න පුළුවන් මේ ආයතන 6 තුල යම් ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. මොකද මේ ආයතන 6ට ගෝචර වෙන දේවල් තියෙනවනේ. දැන් ඇහැට නම් රූප, කනට නම් ශබ්ද ආදී වශයෙන් ඒ ගෝචර වෙන දේවල් එක්ක මේ ජීවිතය තුළ
දුක නිර්මාණය වෙන හැටි දකිනවා. ඒක තව ක්‍රමයක්. ඊළඟට මේ ඇස කන නාසය දිවකය මනස බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපට අයිති ඒවා නෙවෙයි මායයට අයිති දේවල්. භික්ෂුව ඔය ධර්මය අහලා මෙව මායයට අයිති දේවල් විදිහට විමසනවා. ඉතින් මේ විදිහට ලක්ෂයන් ස්පර්ශ ආයතන 6 මුල් කරගෙනත් විමසන්න බොහෝ ආකාර තිබෙනවා. එහෙමයි සන්නස. විනත් ස්වාමීන් වහන්සේ අපිට දැන් මේ කියලා දුන්නේ දැන් මේ විදිහට මේ කාරණාවන් එක බලද්දි මේ ස්පර්ශ ආයතන තුලින් අපි සංස විමසන ආකාරයත් ආකාර කිහිපයක් තියෙනවා කියන කාරණාව මේ ස්වරූපයන් කිහිපයකින්. ඒතර පින්න සංස මේ ආත්මයකින් තොරයි කියන කාරණාව ඔබ වහන්සේ අපිට පැහැදිලි කරා. දැන් කියන්නේ මේ ස්පර්ශ ආයතන ආත්මයකින් තොරයි කියන එක අපි හිතන්න උත්සාහ කරන්න ඕනේ කියන දේ පින්නත් ස්වාමීන් වහන්සේ අපි තේරුම් ගන්න ඕනේ කියලා. ඒතර පින්න සංස අපි ඒක ගැන තව ටිකක් කතා කරලා දින එක තව ටිකක් අපි පැහැදිලි කරගත්තොත් මේ ස්පර්ශ ආයතන ආත්මයකින් තොරයි කියන කාරණාව ඒ ගැන අපිට පැහැදිලි කරලා දෙන්න කියලා බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා සන්නස. ලක්ෂාන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සාමාන්‍ය සත්‍යය ධර්මයේ නොඇසූ කෙනා මේ ඇස කන නාසය දිවකය මනස ගැන හිතනවා කියනවා. අපි ගත්තොත් ඇස විතර ඇස ගැන ඔහු හිතනවා කියනවා මේ ඇස මගේ, මේ ඇස තමයි මම, මේ ඇස මගේ ආත්මය. මගේ ආත්මය කියලා කිව්වේ මෙතන මට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙය. එහෙමයි සන්නස. එතන ආත්ම කියලා කියන්නේ තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියන අදහස. එයා හිතනවා ඇහැ තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙය කියලා. දැන් මේ ඇස මම මගේ ආත්මය කියලා කෙනෙක් කී ඉන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් එයා තුළ ආකල්පමය වශයෙන් තියෙනවා මේ ඇහැ මගේ, මේ ඇහැ මම, මේ ඇහැ මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා. මේක සාමාන්‍ය දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයේ ධර්මය අවබෝධ නොකළ සියලු දෙනාට තියෙන දැක්ම. දැන් බලන්න ලක්ෂණ ඕක තේරුම් ගන්න පුළුවන්. අපි හිතමු අපි ඔන්න මේ ගෲප් ෆොටෝ එකක් ගත්තා කියලා. එහෙමයි සන්නස. එතකොට මේ ගෲප් ෆොටෝ එක දැන් අපිත් ඉන්න ගෲප් ෆොටෝ එකක් අරගෙන තියෙනවා. ඒ අරගත්තාම අපි මේ ෆොටෝ එක දිහා බලපු ගමන් අපි කා දිහාද මුලින්ම බලන්නේ ෆොටෝ එකේ. අපි වෙන්නේ හොයන්නේ නේ. එතකොට මේ කය අපි මම කියලා අල්ලගෙන ඉවරයි. අපි හොයනවා එතන. අපි හිතමු ලොකු ගෲප් ෆොටෝ එක මේ අපි නිකන් හිර වෙලා වගේ ඉන්නවා. එතකොට අපි ඒක හොයනකොට අපිට දකින්න ලැබෙනවා S2. එතකොට අපි කියනවා මේ මම මේ මගේ S2. අපි එහෙම කියනවානේ. එහෙමයි සන්නස. අපිට මේ ශාරීරික සමහරට මේ සියලු කොටස් අපි මම මගේ ආත්මය කියලා අල්ලගෙන ඉවරයි. එහෙමයි. ඒ අල්ලා ගන්න ස්වභාවය තමයි වැරදි දැක්ම. ඒක තමයි සංසාරේ අපි වරයි යන්නේ. මේක අපි ඉගෙන ගන්න අනිත් විෂය ධාරාවන් එකකින්වත් මේ මුලාවෙන් ගැලවෙන්න බෑ ලක්ෂණ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නුවණැති ශ්‍රාවකයා එහෙම නෙවෙයි කියනවා දකින්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ ඇසූ කෙනා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසූ කෙනා මේ ඇහැ ගැන, කන ගැන, නාසය ගැන, දිවකය මනස ගැන හොද්දට විමසනවා කියනවා. ඒ විමසද්දි දැනෙන විදිහ ලක්ෂණ දේශනාවේ තියෙනවා. ඒක ඒ දේශනාව මම ඒ දේශනාවෙන් කොටසක් මේ අරගන්නේ. ආසි විසෝපම සූත්‍රයේ මේ කාරණේ තියෙන්නේ. මේ ආයතන 6 හරියට හිස් ගෙවල් වගේ කියනවා. එහෙමයි සන්නස. මේ ආයතන 6 කියලා කියන්නේ හිස් ගෙවල් වගේ. එතකොට මේ මිනිස්සෙක් ඔන්න බොහොම අසරණ වෙලා තමන්ගේ ජීවිතේට සරණක් හොයාගෙන මිනිස්සෙක් දුවගෙන යනවා. දුවගෙන යද්දි මෙයාට පේනවා මේ ගෙවල් 6ක් තියෙනවා. මෙයා මේ ගෙවල් 6 ඇතුළට දුවගෙන යනවා. ඇයි පිළිසරණක් හොයාගෙන. පිටින් නම් පේන්නේ ලක්ෂණ මේක හොඳ ගේ. එහෙමයි. අනේ ගේ දොර ඇරලා බලපුවම එහෙම ඇතුලේ කවුරුත් නැහැ. ගේ ඇතුලේ තියෙනවා හට්ටි මුට්ටි ආදිය, කබඩ් ආදිය තියෙනවා. මේව ඇරලා බලනවා. මෙවුවා මේ පිටට පේන්න තියෙනවා මුට්ටි. පිටට පේන්න තියෙනවා ඊළඟට කබඩ්. නමුත් ඒ වගේ ඇතුලේ මුකුත් නැහැ. ඇරලා බලන්න ඕන මේ වගේ ඇතුලේ මුකුත් නැහැ කියලා තේරෙන්න. එහෙමයි. එතකොට පිළිසරණක් කියලා ඔහු හොයාගෙන ගියාට කිසි පිළිසරණක් නැති දෙයක් තමයි මේ බාහිරට පේන්න තිබුණේ. ඕන් ඔය වගේ තමයි කියනවා ඇස. මහා පිළිසරණක් වගේ පිටට පේනවා. නමුත් ඒකේ ඇති පිළිසරණ නෑ. ඒක මේ අපට පිළිසරණ ලබා දෙන ස්වභාවයෙන් තොරයි. ඒක හිස්. මේ කන නාසය දිවකය මනස කියන ඒවත් ඒ වගේ හිස්. නුවණින් කෙනෙක් විමසලා බලනකොට ඇස ගැන, කන ගැන, නාසය ගැන ඔහුට වැටහෙන්නේ රිත්තකං චේව කායති.
මේ ඇස කියන්නේ හිස් දෙයක්. මොකකින්ද හිස් ලක්ෂණ? ඇස මම කියලා හිතුවාට ඇති පළක් නෑ. මේක හිස්. එහෙමයි. මේ ඇස මම නොවේ. මේ ඇස මගේත් නොවේ. මේ ඇස මගේ ආත්මයත් නොවේ. ඒක එහෙම නොවෙනවා කියන එකේ අර්ථය මොකද්ද? මේ බුදුරජාණන් වහන්සේ ඔය තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් කියන එක තෝරන්න හරි ලස්සන උපමාවක් වදාළනේ. මට මතක විදිහට අපි මේ ධර්ම සාකච්ඡාවේදීම ඒ ගැන කතා කළා. බුදුරජාණන් වහන්සේත් එක්ක වාදයට ආපු කෙනෙකුට බුදුරජාණන් වහන්සේ අහනවා දැන්. එයා කියනවා මේ ඔක්කොම මගේ ආත්මේ මේක තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන්. එහෙම සන්නස. දැන් මේ අපි ධර්මය හපු නැති උඩඟු හිතක් තියෙන මිනිස්සුන්ට උනත් අපි ඕක කිව්වොත් එහෙම ඒ මිනිස්සයා කියයි ඇයි ඉතින් එහෙම හිතන්නේ? මොකක්ද ඒක හිතීමෙන් ඇති ඵලය කියලානේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේත් එක්ක වාදයට ආවා. වාදයට ආපුවම භාග්‍යවතුන් වහන්සේ අහනවා දැන් එයා කියන්නේ මේවා තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලානේ. එහෙම සන්නස. බුදුරජාණන් වහන්සේ අහනවා මේ අජාසත් රජුරුව වගේ කොසල් රජුරුව වගේ මහා රජවරුන්ට තමන්ගේ විජිතේ ඉන්න මිනිස්සෙක්ව මරවන්න පුළුවන්ද කියලා අහනවා. ඊළඟට ඒ මිනිස්සයාට දණ්ඩන කරන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට මේ වාදයට ආපු එක්කෙනා කියනවා ස්වාමීනි ඒක මේ කොසල් රජුරුව වගේ මහා රජ කෙනෙකුට ඕනේ නැහැ. ස්වාමීනි මේ පොඩි ප්‍රාදේශීය රජෙකුට උනත් තමන්ට ඕන කෙනෙක්ව මරවන්න තමන්ට ඕන කෙනෙකුට දඬුවම් කරන්න පුළුවන් කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා ඒ වගේ පුළුවන්ද ඔහෙට මේ ඇස මෙසේ වේවා මේ ඇස මෙසේ නොවේවා කියලා ලබන්න පුළුවන්ද කියලා. අනේ ස්වාමීනි ලබන්න බෑ කියනවා. අපිට පුළුවන් ද ලක්ෂණ එහෙම ලබන්න? දැන් බලන්න ඔන්න S2 අපිට දැන් හොඳට තියෙනවා. අපි මේ ඇස් වලින් නොයෙක් රූප බැලුවා. එහෙම සන්නස. නමුත් අපි අනුක්‍රමිකව වයසට යනකොට මේ S2 දුර්වල වෙලා S2කින් අපි දුටු ලෝකය මේ S2 අපිට පෙන්වන්න නැතුව යනවා. අපිට කියන්න පුළුවන්ද? ආහා S2 දැන්ම බෑ මට. තව ටික කාලයක් මට පෙන්වන්න කියලා අපිට පුළුවන් ද නවත්තන්න? බෑනේ සන්නස. නවත්තන්න විදියක් නැහැ. මේ ඇහැ මගේ වුණා නම් මේ ඇහැ මට ඕන විදිහට පවත්වන්න පුළුවන් එකක් වුණා නම් ඒක කරන්න පුළුවන් වෙන්නේ ඉපේ. එහෙම ලබන්න පුළුවන්කම නෑ මේකේ. ආන් ඒ ස්වභාවයෙන් හිස් කියලා ඔහු දකිනවා. ඉතින් ඇහැ ගැන නුවණින් විමසන කෙනා දකින්නේ මේ ඇහැ මේ නේසෝ හමස්මි. මේක මගේ නෙවෙයි. මේක මම නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි කියලා තමයි කියන දකින්නේ. ආන් ඒක තමයි ඇස ආත්මයකින් තොරයි. කන ආත්මයකින් තොරයි කියලා දකින විදිහ. ওই විදිහට යම් කෙනෙක් දකිනවා නම් ලක්ෂණ ඒ කෙනා මේ ඇහැ කන නාසය දිවකය මනස ගැන හරි විදිහටම දකිනවා. ඒ දැකපු කෙනාට අර ගෙවල් ඇතුලේ රැකවරණයක් තේරෙන්නේ නැහනේ. ඇයි ඒක ඔක්කොම හිස්. Tamanට කිසි පිළිසරණක් නැහැ. අඩු ගානේ බඩ පුරව ගන්න කන්න දෙයක් වත් නැහැ ඒ ගෙවල් වල. ඒවා හිස්. එතකොට මේ ආසිවිසෝපම සූත්‍රයේ තියෙනවා දැන් මේ මිනිස්සු අර හිස් ගෙවල් ඇතුළට රිංග ගත්තනේ. රිංග ගත්තට පස්සේ තව කෙනෙක් කියනවා මිනිස්සු මේ හිස් ගෙවල් වල ඔහෙ ඉන්න එපා. මේ ගම්මානේ පහරන්ට හොරු වෙනවා. උන් ආපුවම මේ ගම්මානේ පහරනවා. උඹ මෙව්වට මේ ගෙවල් වලට වෙලා හිටියොත් එහෙම උඹටත් වෙන්නේ විනාශේ. කියලා මේ අනතුර දකින මිනිස්සෙක් කියනවා. එහෙම සන්නස. එතකොට ඔහු ඉක්මනට කලබල වෙලා පැනලා යනවා කියනවා. ඒ ගෙවල් වල ඇත්ත ස්වභාවය දැකපු කෙනා. එහෙමයි. ගෙවල් වල ඇත්ත ස්වභාවය දැකපු නැති අයට වෙන නස්පැත්ති මොකක්ද දන්නවද ලක්ෂණ? ඔන්න හිස් ගෙවල් තියෙනවා. හිස් ගෙවල් වලට ගිහිල්ලා මේ මිනිස්සු අනතුර දකින්න නැතුව පදිංචි වෙනවා. මේ ගේ මගේ කියලා පදිංචි වෙනවා. පදිංචි වෙන ගේ පහරන්න හොරු වෙනවා. මොකද ඒ හොරු බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඇස කියන ග්‍රහය පහරන්නේ රූප කියන හොරු. ඇස කියන එක පහරන්න එනවා කියන රූප කියන හොරු. ඇවිල්ලා මනාප අමනාප රූප වලින් මේ ඇහැ පහරනවා. බලන්න ලක්ෂණ මේ ලෝකේ ජීවත් වෙනකොට අපි විඳවන මේ වගේ භාගයක් විඳවන්නේ රූපෙහිඳ නෙමෙයිද? එහෙම සන්නස. ඔන්න අපි මොකක් හරි රූපයකට හිත සතුටු කරගෙන ඒ රූපෙත් එක්ක එකතු වෙනවා. ඒ රූපේ වෙනස් වෙනකොට අපි බලවත් වේදනාව විඳින්නේ නැද්ද? අපි බලවත් වූ වේදනාව විඳිනවා.
එහෙනම් අපි වෙහෙසටපත් කරන්නේ මේ රූප. ඊළඟට කන කියන ග්‍රහය පහරන්නේ ශබ්ද කියන හොරු ඇවිල්ලා. නාසය කියන ග්‍රහය පාරන්නේ හඤ්ඤති කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ පහරනවා. එහෙමයි. නාසය කියන ග්‍රහය පහරන්නේ ගඳ සුවඳ කියන හොරු ඇවිල්ලා. දිව කියන ග්‍රහය පහරන්නේ රස කියන හොරු ඇවිල්ලා. කය කියන ග්‍රහය පහරන්නේ පහස කියන හොරු ඇවිල්ලා. මනස කියන ග්‍රහය පහරන්නේ පින්වතුනි අරමුණු නම් වූ හොරු ඇවිදිල්ලා. ඒ නිසා නුවණින් දකින ජීවිතය හරියටම නුවණින් දකින ශ්‍රාවකෙක් මේ ස්පර්ශ ආයතන ගැන විමසන එක විදිහක් තමයි පින්වතුනි මෙය ආත්මයකින් තොරයි. මේ ඇස කන නාසය දිවකය මනස මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි කියලා දකිනකොට ඒ තුලින් එයාට සම්මාදිට්ඨිය උපදව ගන්න හැකියාව උදා වෙනවා. එහෙමයි සන්නස. දැන් ඒකෙක් තිබුණනේ ලක්ෂණ මේ ඇස කන නාසය දිවකය මනස බාහිර ආයතන වන හොරු ඇවිදින් පහරනවා කියලා. එහෙමයි. ඒ පහරණ එක දකිමුණුත් වික්ෂුවක් නුවණින් විමසනවා. ඒ පහරණ එක දකිමින් නුවණින් විමසන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කළ හරියට මේ ඔහු දකිනවා කියනවා මේ ආයතන ගිනි ගන්නවා වගේ. ඒ ආයතන ගිනි ගන්නවා වගේ දකිනවා කියන එකත් මේ ජීවිතේ සම්මාදිට්ඨිය උපදවා ගන්න තියෙන ක්‍රමයක්. ඉතින් අපි මේ විග්‍රහ කරමින් ඉන්නේ අපි මේ කතා කරමින් පින්වත් ස්වාමීන් වහන්සේත් එක්ක මේ විදිහට මේ සාකච්ඡාවත් එක්ක මේ සම්මා දිට්ඨිය කරා අපි කොහොමද අපේ හිතින් අපේ හිත මෙහෙව ගන්න එහෙම නැත්නම් මේ සම්මා දිට්ඨිය ඇති කරගන්නේ කියන කාරණාව පිළිබඳව තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඉතින් මේ වෙනුවෙන් ඔබත් කැමැත්තක් තිබෙනවා. ඔබේ මේ කැමැත්තත් එක්ක තමයි මේ දහම් ඇස 15 වැඩසටහනත් එක්ක ඉතින් හැමදාමත් ඔබ එකතු වෙන්නේ. බොහොම කැමැත්තෙන් මේ වැඩසටහන සමගින් එකතු වෙන්න ආරම්භන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා ඔබ දන්න හිතවත් අයටත් මේ වැඩසටහන පිළිබඳව තතු කියන්න. තවත් අයට වැඩසටහන ආරම්භයෙන් Tamanගේ ජීවිතේ ඇත්ත දකින්න මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වෙන්න මේක හොඳ අවස්ථාවක් බවට පත් වෙනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දැන් මේ ස්පර්ශ ආයතන පිළිබඳව විමසද්දී ස්වාමීන් වහන්සේ දැන් අර ගින්නක් විදිහට මේක දකින්න කියන කාරණාව ඔබ වහන්සේ අපිට පෙන්වලා දුන්න ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මේක අපි තවදුරටත් විමසාගත්තු වෙන ස්වාමීන් වහන්සේ මේ ආයතන අපි කොහොමද මේ ගින්නක් විදිහට විමසා ගන්න කියලා. ඒ කියන්නේ මේක ගින්නක් විදිහට ගිනි විදිහට ගත්තොත් මේක කොහොමද අපි ඒ කාරණාව පහදා ගන්න කියලා ස්වාමීන් වහන්සේ දැනගන්න කැමතියි. ආයතන 6 තුලින් ගිනි උපද්දන ක්‍රමයක් භික්ෂුව නුවණින් විමසද්දී දකින්නවා කියලා බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කළේ. ඒ කියන්නේ ලක්ෂණ යම් කිසි කෙනෙක් මේ ඇස කන නාසය දිවකය මනස මමය මගේ ආත්මය කියලා Tamanට අයිති දෙයක් විදිහට අරගෙන ඉන්නවා නම් එයා අර හරියට හිස් අනාරක්ෂිත ගෙවල් වලට අයිතිවාසිකම් කියන්න ගියා වගේ. එහෙමයි සන්නස. අර ආසිවිසෝපම සූත්‍රය අපි ඉගෙන ගත්තේ. එහෙමයි. හිස් අනාරක්ෂිත ගෙවල් තියෙනවා. මේ ගෙවල් යමෙක් මෙව්වා අපේ කියලා ඉඩම් ලියාගෙන පදිංචිනොත් එහෙම වෙන්නේ අර මම් පහරන හොරුන්ට අහු වෙලා Tamanට විපතටපත් වෙන්න සිද්ධ වෙනවා. ඔය වගේ තමයි මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6න් ජීවිතේ ගිනි උපදිනවා කියන බුදුරජාණන් වහන්සේ. ඇත්තටම මේ ධර්මයේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ ආදිත්ත පරියාය කියන සූත්‍රය. එහෙමයි සන්නස. ඒ ආදිත්ත පරියාය සූත්‍රයේ දේශනා කළේ මේක හරි ආශ්චර්යමත් දේශනාවක් ලක්ෂණ ගයා ශීර්ෂයේදී බුදුරජාණන් වහන්සේ වදාළේ. එතන මහ පින්වන්ත භික්ෂුන් වහන්සේලා 19ක් වැඩ හිටියා. අහලා ඇති ලක්ෂණ මේ උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන මේ ප්‍රධාන තුන් දෙනා එකතුව 19ක් මෙතන හිටියා. එහෙමයි. මේ 19ට තමයි බුදුරජාණන් වහන්සේ ආදිත්ත පරියාය ධර්මයේ දේශනා කළේ. මේ තුලින් ජීවිතේට කොච්චර ආලෝකයක් උදා වුණාද කියන්නේ දේශනාව අවසානයේ අර 19ම රහතන් වහන්සේලා බවට පත් වුණා. එහෙමයි සන්නස. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළේ මේ මොකද්ද මේ ගින්න? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දකින්න කියලා චක්කුම් භික්කවේ ආදිත්තං. මහණෙනි මේ ඇහැ කියලා කියන්නේ ගිනි අරගත් එකක්. කේන ආදිත්තං. කොමකින්ද ගිනි අරන් තියෙන්නේ? රාගේන ආදිත්තං. ගිනි ගත්තේ රාගයෙන් කියනවා. ගිනි ගත්තේ ද්වේෂයෙන් කියනවා. මෝහේන ආදිත්තං. ගිනි ගත්තේ මෝහයෙන් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගිනි ගත්තේ වයසට යෑමෙන් කියනවා.
ලෙඩවීමෙන් කියනවා. මරණයෙන් කියනවා. ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් කියන මේ 11 ආකාර ගින්නෙන්ම ඇහැ පිච්චෙනවා කියනවා. ලක්ෂණ මේ ඇහැ මුල් කරගෙනම තමයි රාගය උපද්දගෙන රාගය නිසා අපි පීඩාවටපත් වෙන්නේ. එතකොට රාගකින් උපද්දන්න හේතුනේ මොකද්ද? ඇහැ තිබීම. එතකොට භික්ෂුව හොඳට ඇහැ දිහා බලනවා. මේ ඇහැ කියලා කියන්නේ මට කිනි උපද්දලා දෙන එකන්නේ. මේ කනනාසී දිවකය මනස කියලා කියන්නේ මට ගිනි උපද්දලා දෙන එකන්නේ. දැන් ඔන්න ජීවත් වෙලා ඉද්දි මේ ඇහැ කනනාසී දිවකය මනස නිසා මේ සාමාන්‍ය ගින්නක් වගේ නෙවෙයි ලක්ෂණ. රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න නිසා කොච්චර විඳවනවද? එහෙමයි සන්නස. ඒ විඳවිලි ඇස්සෙම මේ ඇස කන නාසය දිවකය මනස අනික් ගිනි වලට ගොදුරු වෙනවා. මොකද්ද? මේවා වයසට යනවා. මේවා ලෙඩ වෙනවා. මේවා මරණයටපත් වෙනවා. මේවා නිසා ශෝක වැළපීම උපදිනවා. ඒ ගින්නෙමුත් එයා පීඩාවටපත් වෙනවා. එතකොට භික්ෂුවක් නුවණින් කල්පනා කරන තවත් ක්‍රමයක් මේ ඇස කන නාසය දිවකය මනසේ ගිනි ස්වභාවය නුවණින් විමසනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ ගින්නක් කියලා දකින භික්ෂුවගේ හිත ඇස කන නාසය දිවකය මනසේ ඇලෙන්නේ නැහැ. එහෙමයි සන්නස. එයා නිදහස් වෙලා යනවා. ඒ නිසා ලක්ෂයන් කෙනෙකුට මේ සම්මාදිට්ඨිය උපදව ගන්න. කියන්නේ ජීවිතේ හරි විදිහට දකින්න තවත් ක්‍රමයක් මේ ඇස කන නාසයෙන් අපිට ගිනි උපදිනවා කියන දකින්න එක. එහෙමයි. මොකද ඒ ගිනි ලක්ෂණ මේ ජීවිතේ උපදිනව විතර නෙවෙයි. දැන් ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන ජීවිතේ කෙලෙස් වැగిරෙනවා. දැන් එක තැනක දේශනා කරන ලක්ෂණ බුදුරජාණන් වහන්සේ මේ මහණෙනි ඇහි රත් වෙච්ච නියනක් අතුල්ල ගත්තොත් ඒක කමක් නැහැ කියනවා. මේ ඇහි රත් වෙච්ච නියනක් අතුල්ලගෙන ඇතිවෙන වේදනාව ප්‍රශ්නයක් නැහැ කියනවා. මේ ඇහෙන් රූප බලලා සරාගී හිතුවිලි හිත ඉන්නවට වඩා ඒක සැපයි කියනවා. බලන්නේ අනතුරු බුදුරජාණන් වහන්සේ කොහොමද දකින්නේ නැද්ද මේ උපදින ගින්න? මේ ඇහෙන් රූප බල නිකන් රාග හිතුවිලි හිත ඉන්නවට වඩා ද්වේෂය අවශ්‍ය ගන්නවට වඩා හොඳයි කියනවා. මේ ඇහි රත් වෙච්ච ගිනියන් වෙච්ච නියනක් අතුල්ල ගන්න කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබ ඇහි රත් වෙච්ච නියනක් අතුල්ල ගත්තට ඔබ නිරේ යන්නේ නැහැ කියනවා. ඔබ පෙරේත ලෝකේ යන්නේ නැහැ. ඔබ තිරිසන් අපාය යන්නෙත් නැහැ. හැබැයි මහණෙනි ඔබ ඇහැ මුල් කරගෙන රාගේ උපද්දගත්තොත් ඇහැ මුල් කරගෙන ද්වේෂයේ මෝහය උපද්දගත්තොත් ඒ තුලින් ඔබට නිරයෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ කියනවා. එහෙමයි සන්නස. ඒ නිසා මේ ඇහැ කන නාසය දිවකය මනසය පරිහරණය කරන්න යනකොට කෙලෙස් වැగిරෙන ස්වභාවය දකිමුණුත් භික්ෂුවකට සම්මාදිට්ඨිය බද්ද ගන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් මේ ලක්ෂණ මේ ස්පර්ශ ආයතන මුල් කරගෙන ආත්මයකින් තොර දෙයක් විදිහට දකිනකොටත් ඒ තුලිනුත් සම්මාදිට්ඨිය බදන්න පුළුවන්. මෙවුවා ගිනි ගන්න දේවල් වගේ කියලා දකිනකොටත් සම්මාදිට්ඨිය බද ගන්න පුළුවන්. එහෙමයි. ඉතින් තවත් ක්‍රමයක් තමයි මේ ආයතන තුලින් කෙලෙස් වැగిරෙනවා. කෙලෙස් වලින් තෙත් වෙනවා කියලා දකිනකොටත් එයාට සම්මාදිට්ඨිය බද ගන්න එක උපකාරයි. එහෙමයි සන්නස. ඉතින් අපි මේ විදිහට මේ පැහැදිලි කරගන්නේ මේ ස්පර්ශ ආයතන මුල් කරගෙන අපි කොහොමද මේ ස්පර්ශ ආයතන විමසමින් අපි කොහොමද මේ සම්මාදිට්ඨිය කරා ගමන් කරන්නේ කියන කාරණාව සම්මාදිට්ඨිය ඇති කරගන්නේ කියන කාරණාව පිළිබඳව ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේත් එක්ක මේ සාකච්ඡා මාලාව දැන් අපි මතක් කරනවා ඔබට අලුතින් නරඹන්න එකතු කෙනෙක් නම් පහුගිය වැඩසටහන නරඹන්නත් ඔබට අවස්ථාව තිබෙනවා YouTube ඔස්සේ. ඉතින් අපි අවස්ථාව ඉදිරියේදී ලබා දෙන්න සූදානම්. මොකද මේ වැඩසටහන පියවරෙන් පියවර සාකච්ඡා කරගෙන ආපු එකක් නිසා ඔබට මැදින් වැඩසටහනක් නරඹද්දී යම් කිසි විදිහකින් මුල් කොටස් ටික අපහැදිලි තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් අපි මතක් කරනවා මුලින්දන් මේ වැඩසටහන නරඹන්න පුළුවන් නම් මේක බොහොම වටිනවා කියලා. ඉතින් පින්න සයන්නාස දැන් මේ ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම තුළින් සයන්නාස අපිට මේ කෙලෙස් වැగిරෙන ආකාරයට මේක දකින්න පුළුවන් නම් කියන කාරණාව අපි විග්‍රහ කරගත්තා සයන්නාස. මට තියෙන මේ කාරණාව තවදුරටත් අපිට මේ කෙලෙස් වැగిරෙන ආකාරයේ ඒදී දකිමින් සයන්ස මේ ආයතන 6 පිළිබඳව අපිට මේ විමසන්න පුළුවන් නම් ඒ කාරණාව කොහොමද සයන්ස අපි පැහැදිලි කරගන්න තවදුරටත් ලක්ෂණ මේ කෙලෙස් වැగిරෙන ස්වභාවය මුල් කරගෙන ආයතන 6 තුලින් කෙලෙස් වැగిරෙන ස්වභාවය දකිමින් ජීවිතේ සම්මාදිට්ඨිය උපදව ගන්න උපකාරී වෙන ධර්මයක් අවස්සුත පරියාය කියන සූත්‍රයේදී
මේ අවස්ථ පරයාය සූත්‍රය ඇතරම දේශනා කළේ අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. එහෙමයි සන්නස. මේ සම්බුද්ධ ශාසනයේ එරදි බලයෙන් අග්‍ර බුදුරජාණන් වහන්සේගේ ද්විතීය අග්‍රශ්‍රාවකයන් වහන්සේ. එහෙමයි. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ අවස්ථත පරයාය සූත්‍රයේ හරීම ලස්සනට විස්තර කරනවා කෙලෙස් කොහොමද මේ ඇසකන නාසය දිවකය මනස තුළින් කෙලෙස් වැගිරෙන්නේ කියලා. දැන් මේ දේශනාව අහපුවම තේරෙනවා ලක්ෂාන් අපි මේ කොච්චර භයානක දෙයක්ද මේ පරිහරණය කරන්න කියලා. දැන් අපි ජීවිතය ගත කරනකොට මේ ඇසකන්නාසේ දිවකයි මනස ගැන අපි හිතනවන මෙව්වා අපේ ඒවා කියලා. එහෙමයි සන්නස. මේවා අපේ ඒවා කියලා හිතාගෙන අපි මේ පරිහරණය කරන්නේ කොයි තරම් අනතුරක් තියෙන දේවල්ද කියලා මේ දේශන අහනකොට තේරෙනවා. බලන්න මේ මුගලන් මහරහතන් වහන්සේ මෙහි දේශනා කරනවා අවස්සුත පරියායංච අනවස්සුත පරියායංච වූ ආවුසු දේශිස්සාමි. ආයුෂ්මතුනි මම ඔබට කියන්න යන්නේ ජීවිතේ කෙලෙස් වලින් තෙත් වෙන්නේ කොහොමද කියන එකත්. ජීවිතේ කෙලෙස් වලින් තෙත් නොවෙන්නේ කොහොමද කියන එකත්. තං සුණාත ඒක හොඳට අහන්න කියනවා. බලන්න මේ ජීවිතේ කෙලෙස් වලින් තෙත් වෙන හැටි. ඉදාවසෝ බික්කුණා චක්කුණා රූපන් දිස්වා කියනවා ආයුෂ්මතුනි මෙහිලා භික්ෂුව ඇසෙන් රූප දකිනවා. ඒ රූපේ දැක්කහම පිය රූපේ අධිමුච්ඡති. එයාට දකින්න ලැබෙනවා ලස්සන රූපයක්. ලස්සන රූපේ දකින්න ලැබිච්ච ගමන් අධිමුච්ඡති. ඒ රූපේ ඔහු බැස ගන්නවා. ඒ රූපෙට ගිජු වෙනවා. එහෙමයි සන්නස. මේ ලෝකේ දකින්න තියෙන දේවල් මේ අමුතුවෙන් විග්‍රහ කරන්න ඕනේ නැහැ. මේකනේ ලෝකේ සිද්ධ වෙන්නේ. එහෙමයි. ඇහෙන් ප්‍රිය රූපයක් දැක්කොත් එහෙම ප්‍රිය රූපෙට ගිජු වෙනවා. ඒ ගිජු වීමත් එක්කම මොකද්ද ලක්ෂණ උපදින ක්ලේශය? රාගය, ලෝභය උපදිනවා. එහෙමයි. අප්‍රිය රූපයන් නම් දැක්කේ. ඒ අප්‍රිය රූපය දැක්ක ගමන් ඒ රූපයට ගැටිලා යනවා. අප්‍රිය රූපේ දැන් ප්‍රිය රූපේ ගිජු වෙච්ච කෙනා අප්‍රිය රූපේ ඇතිවෙච්ච ගමන් ගැටෙනවා. ගැටුණා කියන්නේ යාට මොකක්ද උනේ? ද්වේෂය කියන එක හටගත්තා. ඔය ලෝභයත් ඔය ද්වේෂයත් දෙකම හටගත්තේ මෝහේ තියෙන නිසා. ඔය ලෝභ ද්වේෂ මෝහ තමයි කියනවා ඔහුට හටගන්නේ. අනුපට්ඨිත කාය සතිච විහෙරති පරිත්ත චේතසෝ. ඔහු මේ ඇස කන නාසය දිවකය මනස පාවිච්චි කරන්නේ මේ අනුපට්ඨිත කාය සතිච. කය ගැන නිවැරදි සිහියක් පිහිටුවගෙන නෙවෙයි කියනවා. පරිත්ත චේතසෝ හරි පටු හිතකින් කියනවා. ඒ නිසා අර කෙලෙස් දුරු කරන්න ඕන කියලා හිතෙන්නේ නැහැ කියනවා. එහෙමයි සන්නස. දැන් අපි හිතමු ඔන්න මොනවා හරි චිත්‍රපටයක් වගේ හරි බලද්දි නරක අසභ්‍ය දෙයක් දැක්ක කියලා. ඒ අසභ්‍ය දේ දැක්කට පස්සේ එයාට උපදිනවා රාගය. එයා ඒකට ගිජු වෙනවා. එහෙමයි. ගිජු වුණාට පස්සේ සාමාන්‍ය කෙනා හිතනවාද අපේ මේ නරක දෙයක් මට හටගත්තා. මේක දුරු කරන්න ඕන කියලාද ලක්ෂණ හිතන්නේ? නැත්තම් අර හටගත්ත රාගයෙන් සතුට වෙන්න උත්සාහ කරනවාද? එයා හටගත්ත රාගයෙන් සතුට උත්සාහ කරනවානේ. ඒකෙන්ම ආශාදයක් හොයන්න උත්සාහ කරනවා. එහෙමයි. ඊට පස්සේ ද්වේෂය වුණත් එහෙමනේ. හදිස්සියේ කවුරු හරි ගැන ගැටුණොත් එහෙම ඒ ගැටීම තුලම එල්ලි යන්න උත්සාහ කරන්නේ. එහෙමයි සන්නස. එතකොට ඒක තමයි පටු හිත. ඔහු ඒකේ නිදහස් වීමක් දකින්නේ නැහැ කියනවා. ඒ නිදහස් වීමක් නොදකින තැනැත්තා මේක ලස්සනට විස්තර කරනවා. මේන්න මෙබඳු භික්ෂුවට කියනවා ඇසෙන් දත යුතු රූප මුල් කරගෙන කෙලෙස් වෑහෙන කෙනෙක් කියලා කියනවා. එබඳු භික්ෂුව මේ ඇස පරිහරණය කරන්නේ හැම තිස්සෙම කෙලෙස් වලින් තෙත් වෙවි. කෙලෙස් වලින් තෙත් වෙවීම කෙලෙස් වලින් තෙත් වෙවීම වාසය කරන භික්ෂුවට මෙන්න මෙහෙම කියනවා. ඒවං විහාරින් චාවුසෝ භික්ඛුං චක්කුතෝ චේපි මාරෝ උපසංකමති. ආයස්මතින ඔය විදිහට නම් භික්ෂුවක් ඇහැ පරිහරණය කරන්නේ එයාගේ ඒ ඇහැ ඇතුලෙන් මාරයා එයාගේ ජීවිතයට රිංගනවා කියනවා. එහෙමයි සන්නස. පුදුමයි ලක්ෂණ මේ විස්තර. ඒ කියන්නේ අපිට උපතින්ම මේ ලැබෙන ආයතන ටික අපි මේ ඔහේ පරිහරණය කරනවා. අපි දන්නේ නැහැ මෙච්චර ව්‍යසනයක් මෙච්චර විපතක් අපිට සිද්ධ වෙනවා කියලා. අපිට සිද්ධ වෙන විපත තමයි මේ ඇහැ පරිහරණය කරන්නේ අපි
පිහිටුවාගත්ත සිතකින් නෙමෙයි නම් පින්වතුනි. සත්පුරුෂ ඇසුරකින් ධර්මය අහලා නෙමෙයි නම් හැමතිස්සෙම මේ ඇහැ තුලින් මාරයා රින්ගෙනවා. ලැබතේව මාරෝ ඕතරං ලබති මාරෝ ආරම්මණං. මාරයා මේ ජීවිතේ වසඟ කරගන්න අරමුණක් හැමතිස්සෙම ලබනවා කියනවා. ඒක මේ වගේ කියනවා හරියට. ඔන්න ග්‍රහයක් තියෙනවා. ගෙදරක් තියෙනවා ලක්ෂණ ඔය සාමාන්‍යයෙන් පැල් කියලා කියන්නේ අපි. ඔන්න කුඹුරක් මැද පැලක් තියෙනවා. ඒ පැල සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ වේලිච්ච උණ පතුරු වලින්. වේලිච්ච උණ පතුරු වලින් හදපු මේ පැල වේලිච්ච පිදුරු වලින් වහලා තියෙනවා. එතකොට මිනිස්සේ කියනවා උතුරෙන් හරි නැගෙනහිරෙන් හරි දකුණෙන් හරි බටහිරෙන් හරි හුලුවත්තක් අරන්. මේ හුලුවත් අරගෙන ඉන මිනිස්සයාට පිංගුතුනේ මේ ගේ ගාවට හුලුවත්ත ලං කරන්න විතරයි ඕනේ. ලං කරපු ගමන් මේ ගේ ගිනි ගන්නවා. ඇයි ගිනි ගන්න හේතුව මේ ගේ සම්පූර්ණයෙන්ම වේලිලා තියෙන්නේ. ඕන් ඔය වගේ මාරයා හරි පහසුවෙන් අර භික්ෂුවව ආක්‍රමණය කරනවා. ඒ තමයි ඇහැ පරිහරණය කරන ක්‍රමයේ තුල කෙලස් වැగిරෙන විදිහ. ඊට පස්සේ අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ විස්තර කරනවා කොයි විදිහටද කෙලස් වගුරුවන්නේ නැතුව ඇහැ පරිහරණය කරන්නේ. එහෙමයි. කෙලස් වගුරුවන්නේ නැතුව ඇහැ පරිහරණය කරන එක කලේ ඇත්තෙන්ම මේ ගෞතම සාසනේ කෙලස් නැසූ උත්තමයන් වහන්සේලා. එහෙමයි. අපි ගත්තොත් මේ දේශනාව කරන මේ දහම් කතාව අපට කරන, ඒ කියන්නේ මේ අවස්වත පරියාය සූත්‍රය කරන අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දවසක් වැඩ ඉන්නවා බොහෝම විවේකයෙන් රමණීය උද්‍යානයක. මේ රමණීය උද්‍යානයේ වැඩ ඉන්නකොට මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සමීපයට මොග්ගල්ලාන මහරහතන් වහන්සේ භාවනාවේ වැඩ හිටියේ. භාවනාවේ වැඩ ඉන්නකොට මේ වනේ සිරිනරඹන්න පැමිණිලා වෛශ්‍යාවක්. ඒ වෙසඟනගේ නම විමලා. මේ විමලා කියන වෙසඟන දැක්කා මොග්ගලන් මහරහතන් වහන්සේ රුක් සෙවණක සුවසේ භාවනාවේ වැඩ ඉන්නවා. මොග්ගලන් මහරහතන් වහන්සේ කියලා කියන්නේ ලක්ෂණ හරි ලස්සන මනස්කාන්ත රූපයක් තිබ්බ කෙනෙක්. එහෙමයි අසන්නස. තනිපංගල මේ මොග්ගලන් මහරහතන් වහන්සේ ඉන්නවා දැක්කාම අර විමලාට රාගය හටගත්තා. එහෙමයි. ඇය කල්පනා කළා මේ පුරුෂයාව මං වසඟ කරගන්න ඕන. මොග්ගලන් මහරහතන් වහන්සේ ඇස් දෙක පියාගෙන ඉන්නේ. මේ විමලා ඇස් දෙක ඇරව ගන්න ලස්සන කවියක් කිව්ව කියනවා. මේ කවි ගායනාව කරනකොට මොග්ගලන් මහරහතන් වහන්සේ හඬට ඇස් දෙක අරිනවා. ඇස් දෙක ඇරියට පස්සේ මේ විමලා මේ මහා කැලේ මැද මොග්ගලන් මහරහතන් වහන්සේ ඉස්සරහා නැටුවා කියනවා. ඉතින් මේ නැටිල්ල මේ විදිහට විමලා කරගෙන යනකොට විමලා මේ ඇඟේ තියෙන සලු පිළි පවා එහෙට මෙහෙට කර කර නටලා තියෙනවා ලක්ෂණ. එහෙමයි අසන්නස. එතකොට මොග්ගලන් මහරහතන් වහන්සේ ටික වෙලාවක් බලාගෙන හිටියා. දැන් සාමාන්‍ය මිනිසෙකුගේ හිතේ නම් එච්චර මහා දෙයක් කරන්න ඕනේ නැහැ, රාගය ඇති වෙනවනේ. දැන් මොග්ගලන් මහරහතන් වහන්සේ කියලා කියන්නේ කෙලෙස් වැగిරෙන ස්වභාවය නැසලා. එහෙමයි. උන්වහන්සේ කීතේ රාගයක් හටගත්තේ නැහැ. උන්වහන්සේ ටිකක් වෙලා මේ විකාරය දිහා බලන් ඉඳලා ටිකක් සද්දෙට කිව්වා හා මොකද මේ කියලා ඇහුවා. එහෙම ඇහුවා විතරයි අර විමලාට රාගය හටගෙන හිතේ ඇති වෙලා තිබුණ මත් ගතිය නැති වෙලා ගියා. විමලා එතන ලස්සන කතාවක් කියනවා ස්වාමීනි ඔබ වහන්සේ හරි පුදුමයි. සාමාන්‍ය පුරුෂයෝ මේ ස්ත්‍රී රූපේ දැක්කාම ස්වාමීනි මේ ස්ත්‍රී රූපයට පැනගෙන එන්නේ මඩ වගුරක් දැක්කාම පැනගෙන එන නාකි මීහරක් වගේ. ස්වාමීනි ඔබ වහන්සේ මේ විදිහට দমনය වුණේ කොහොමද? ආන්න එතකොට මොග්ගලන් මහරහතන් වහන්සේ වදාලා නැගණි මාව দমনය කරේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ. ආන්නේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඔබ ගිහිල්ලා ඒ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න. ඔබටත් দমনය වෙන්න පුළුවන් වෙයි කියලා. එහෙමයි. ඒත් ඇත්තටම দমনය වුණා ඒ විමලා කියන්නේ අරහත් උත්තමාවියක්. එහෙමයි. ඒ අරහත් උත්තමාවිය තමයි ඈ අරහත්ත්වයට පත් වෙන්න පෙර වෙච්ච මේ සිද්ධිය කියන්නේ. එතකොට කොහොමද කෙලස් වැగిරෙන්නේ නැති ජීවිතයක් උපදව ගන්නේ? මොග්ගලන් මහරහතන් වහන්සේ වදාලා මෙහිලා භික්ෂුව ඇහෙන් රූපයක් දැක්ක කියලා ඒ රූපයට ගිජු වෙන්න යන්නේ. ප්‍රිය රූපයක් දැක්කොත් ප්‍රිය රූපයට ගිජු වෙන්නේ. අප්‍රිය රූපයක් දැක්කොත් අප්‍රිය රූපයට ගැටෙන්නේ. කොහොමද භික්ෂුවක් ප්‍රිය රූපයට ගිජු නොවෙන
අප්‍රිය රූපයට නොගැටෙන කෙනෙක් බවට පත් වෙන්නේ ඔහු හොඳට ධර්මයේ තුල සිහිය පිහිටුවාගෙන ඉන්න නිසා. ඒ ධර්මයේ තුල සිහිය පිහිටුවාගෙන ඉන්න භික්ෂුව හොඳටම දකිනවා කියනවා මේ විදිහට වාසය කරන්න ගියොත් එහෙම මගේ ජීවිතයේ අනතුරේ හෙළන රාග, ద్వේෂ, මෝහ මේ ඇහැ තුලින් උපදිනවා. ඒ නිසා මම නම් මේ ඇහැ රැක ගන්න ඕන කියලා ඇහැ රකින්න කියනවා. ওই විදිහට වාසය කරන භික්ෂුවට කියනවා ওই විදිහට වාසය කරන භික්ෂුවගේ ඇහෙන් කවදාවත් මායයට ඇතුල් වෙන්න බෑ කියනවා. එහෙමයි සන්නස්. ඒ භික්ෂුවගේ කියන්නේ දැන් මම ඔය ඇහැ ගැන විස්තරෙන් ලක්ෂණ විස්තර කළේ. ඉතින් කන නාසය ගැනත් ඔය විදිහට තේරුම් ගන්න ඕන. ඔය කන නාසය දිවකය මනසත් ඔය විදිහට සංවර කර ගන්න ඕන. ඒ සංවර භික්ෂුවගේ ජීවිතයට පිංගුතුනේ මායයට ඇතුල් වෙන්න බෑ. ඒකට උපමාවක් වදාලා හරියට මේ ඌටාගාරයක් හරි පුංචි ගෙයක් හරි හදලා තියෙනවා අමු මැටි වලින්. මේ මැටි තාම වේලිලා නැහැ. තාම තෙතයි. එතකොට කවුරු හරි පන්දමක් අරගෙන එනවා මේ මැටි වලින් හදපු ගේ පුච්චන්න. ඔහුට කවදාවත් මේ මැටි වලින් හදපු ග්‍රහය පුච්චන්න පුළුවන් කම නැහැ. මොකද මේ පිච්චෙන ස්වභාවයක් ඒ gedara නැති නිසා. එහෙමයි සන්නස්. එතකොට බලන්න ලක්ෂණ මේ අපි පරිහරණය කරන ඇස කන නාසය දිවකය මනස බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට යම් කිසි භික්ෂුවක් කින්නක් වගේ කියලා දැක්කොත් මේ ඇස කන නාසය දිවකය මනස තුල තියෙන අනතුරු දැක්කොත් එහෙමයි. කෙලෙස් වැగిරෙන්නේ නැති විදිහට ඒක ආරක්ෂා කරගන්න ඔහුට පුළුවන්. නැත්තම් ලක්ෂණ මේ කෙලෙස් වැగిරෙන එකනේ මේකෙන් වෙන්නේ. ඒ කෙලෙස් වැగిරීම වුණාට පස්සේ වෙන්නේ නිකම්ම අපි අපේ ජීවිතේ මායාවේ වසඟයට යනවා. ඒ නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න මේ කියා දීපු කාරණාව මේක ඔබ කියව ගන්න පුළුවන් අවස්තුත පරියාය කියන සූත්‍ර දේශනාව සංයුත්ත නිකාය 4 පොත් වහන්සේ කියවලා ඔබ මේ දේශනාව ඉගෙන ගන්න. මේ විදිහට ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන කෙලෙස් වැగిරෙන හැටිත් ඒ ඇස කන නාසය දිවකය මනස හොඳට සංවර කළොත් කෙලෙස් වැగిරෙන්නේ නැතුව තියාගන්න පුළුවන් හැටිත් යම්කිසි භික්ෂුවක් නුවණින් හිතනවනම් ඒ තුලිනුත් ඔහුට සම්මා දිට්ඨිය උපදවා ගන්නට අවකාශය ලැබෙනවා. දැන් මේ දේශනාව කතා කරනකොට අපිට තේරුණා මේ ඇස කන නාසය දිවකය මනසෙන් රිංගන්න බලාගෙන ඉන්නවා මායя. එහෙමයි. එතකොට මායයට අයිති දෙයක් විදිහට දැකලා ලක්ෂණ මේ ශාසනය තුලේ මේ ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන සම්මා දිට්ඨිය උපදව ගත්තා. අපි ඒව ඉදිරි වැඩසටහනකදී කතා කරමු ලක්ෂණ. මොකද ඊටත් වඩා ක්‍රම තියෙනවා තවත්. මේ ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන විතරක් සම්මා දිට්ඨිය උපදව ගන්න උදව් වෙනවා. එහෙමයි සන්නස්. ඉතින් මේවා මේ ඔක්කොම අපිට කතා කරන්න හම්බ වෙන්නේ නැති වෙයි සමහරවිට. මේ කතා කරන චුට්ටෙන් සදහැවතුල්ලා තේරුම් ගන්න ඕන අපගේ බුදුරජාණන් වහන්සේ නිවන පිණිස අපට කොයිතරම් මම්පෙත් විවර කරලා තියෙනවද? ජීවිතේ යහපත් කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ විසින් කොයිතරම්නම් අපට මාවත පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවද? මේ පෙන්වලා දීලා තියෙන ක්‍රමෝස්සේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අදහාගෙන අපි ධර්මය අනුගමනය කළොත් පින්වතුනි අපිට ඒකාන්ත වශයෙන් මේ ජීවිතේ සම්මා දිට්ඨිය උපදව ගන්නට ඒ මාවතට පැමිණෙන්න ඒකාන්තයෙන් අවස්ථාව තියෙනවා. එහෙමයි සන්නස්. තථාගතයන් වහන්සේගේ ධර්මයේ තමයි අපි මේ විදිහට මේ සාකච්ඡා කරන්නේ. ඉතින් මේ උතුම් දහම් කාරණාවන් අවබෝධයෙන් යුක්තවම අදහාගෙන අපි කටයුතු කරනවා නම් ශ්‍රද්ධාවෙන් යුක්තව කටයුතු කරනවා නම් අපිට පුළුවන්කම තියෙනවා මේ දේවල් බොහොම හොඳින් අපේ ජීවිතයට ගලපා ගන්න සහ මේ උත්සාහයත් නොහැර වීරියෙන් යුතුව මේ ගමන යන්න. ඉතින් මේ වෙනුවෙන් තමයි ඔබට මේ උපකාරී වන උතුම් දහම් සාකච්ඡාව ගෙනෙන්නේ. අද දවසේ අපිට ලැබුණු කාල වේලාව අවසන් වෙනවා. අපි පින්වත් ස්වාමින් වහන්සේ බොහොම ගෞරවයෙන් ආරාධනා කරන ඔබ වහන්සේට පින්වන්ත පිරිසට පුණ්‍යානුමෝදනාව සිදු කරන්න. සදහවත් පින්වතුනේ අද දින දහම් මැස 15 සදහම් කතිකාවතට දායකත්වයේ දරනු ලබන්නේ එංගලන්තයේ පදිංචි ඩේලියා, රජිත්, ප්‍රේමා, කරුණා බස්නායක, කමනිකා, දීපා, පී රුද්‍රසිංහම්, වරුණි, රත්ති දියණිය සහ සෙරන් රෝසී මිනිපිරිය යන
මේ සුපින්නතුල්ලාගේ දායකත්වයෙන් ඒ පින්වතුල්ලාගේ දායකත්වයෙන් අද රැස්වුන මේ උදාරතර පුණ්‍ය ධර්මය පළමු කොට අපි අනුමෝදන් කරමු සියලු දෙවිවරුන්ට. සක්දෙව් රජුන් ප්‍රධාන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ලෝකපාලක සියලු දෙවි දේවතාවුන් මේ පින් අනුමෝදන් වෙත්වා. අප හැම දෙනාගේ ඉෂ්ඨකාමී දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. ඒ පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය අසීසුරින් වැඩේවා. දෙවියන්ගේ රැකවරණ අප හැමට දෙවියෝ සලසත්වා. දෙවියෝද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවපත් භාවය දීර්ඝායුෂ සම්පන්නිය ලැබෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී රටලෝක වාසී පූජනීය මහා සංඝරුවනටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දෙනාටත් මේ සියලු පින් අනුමෝදන්ව ගෞතම සසුනේ ධර්ම අවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් දායකත්වයේ දරූ සුපින්වත් හැම දෙනාගේ නමිනුත් මේ පින්වත් හැම දෙනාගේ නමිනුත් මියගිය ඥාතීන්ට අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිත සැපයෙන් සැපයට පත්වෙත්වා කියන අදහසින් පින් අනුමෝදන් කරන්න. විශේෂයෙන් දැනට අසනීප තත්ත්වයෙන් පසුවන සුසිලා මෑණියන්ට සහ කරුණා බස්නායක පියාණන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයේ සැලසී තෙරුවනේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාවය ලැබෙත්වා. සාදු සාදු සාදු. මේ සියලු පුණ්‍ය ධර්මයන් සෙරන් රෝස් මිනිපිරියට අනුමෝදන්ව ඒ සෙරන් රෝස් මිනිපිරියට මේ පින්වල ආශිර්වාදයෙන් තෙරුවනේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් අධ්‍යාපන කටයුතු සුවසේ සාර්ථකව කරගන්නට වාසනාව ලැබෙත්වා. ජීවිතයට යහපත සලසන උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ඒ දියණියගේ ජීවිතයට සැලසෙත්වා. මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිහිට පිළිසරණ රැකවරණය ලබා ගන්නටත් වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් සදහම් කතිකාවතට දායකත්වයේ දරන එංගලන්තයේ පදිංචි පින්වත් ඩේලියා රජිත් ප්‍රේමා කරුණා බස්නායක කමනිකා දීපා පී රුද්‍රසිංහම් වරුණි රත්ති දියණිය සහ සෙරන් රෝස් මිනිපිරිය යන මේ දායකත්වයෙන් එකතු කරපු සුපින්වත් හැම දෙනාටත් ඔබ සෑම සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික සමාජිකාවන්ටත් ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්කිරු ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටත් මේ සියලු පින් අනුමෝදන්ව මේ පින්වල අනුහසින් ගෞතම ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. ඉතින් අද දවසේදී අපි යම් පිනක්ද රැස් කරගත්තේ ඒ සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් වහන්සේලා අපි අනුමෝදන් කරනවා. අපි ධර්ම ශ්‍රවණමේ විදිහට ඒ වගේම ධර්ම සාකච්ඡාමේ විදිහට ධර්ම දානමේ විදිහට යම් පිනක් රැස් කරගත්තාද ඒ සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමීන් වහන්සේලා අනුමෝදන් වෙත්වා. මේ ගෞතම සම්බුදු සසුනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්නටම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා. වාසනාව වේවා. සාදු සාදු සාදු. අද දවසේදී මේ උතුම් සාකච්ඡාව තුළින් අපි රැස් කරගත් පින ඒ වගේම තෙරුවනේ ආශිර්වාදේ ඔබේ ජීවිතය සැපවත් කරගන්න සුවපත් කරගන්න නිදුකින් සතුටින් ජීවත් වන්නට ශක්තිය ධෛර්යය ලැබීමට හේතු වාසනා වෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක යලිත් මේ සති දවස් 5 පුරාවට මේ වෙලාවට සවස් 4 ඉඳන් 5 වෙනකම් ඔබ වෙතගෙන මේ උතුම් වැඩසටහන සමගින් සම්බන්ධ වෙන බලාපොරොත්තු ඇතිවයි සමුගෙන යන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.